බුදුදහම ගල්පා ගන්නවා කියන කාරණේදී අපිට බුදුදහම ජීවිතයට ගල්පා ගැනීමේදී මූලික වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. එනවාද? කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව බුදුදහම ජීවිතයට ගල්පා ගැනීම සිද්ධ වීමක් නැහැ. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් අපිට ලැබෙන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් අපි සද්ධර්ම ශ්‍රවණය ලබනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබීම තුළින් මේ ලැබුවා වූ සද්ධර්මය අපි වලින් මේක. තේරුණාද? ඒතකොට දැන් එහෙනම් කාරණා තුනක් තියෙන්න ඕනේ. ධර්මයට අපි යොමු වෙන්නේ. පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට ලැබෙන්න ඕනේ. දෙක සද්ධර්ම ශ්‍රවණය අපිට ලැබෙන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මය අපි වලින් මේ කරන්නේ. දැන් කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා. නමුත් යා නුවණින් මෙනෙහි කිරීමට අදහස් නම් වැඩක් තියනවාද? කරන්නේ. තේරුණාද? ඒතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් සද්ධර්ම ශ්‍රවණයක් කියන කාරණා දෙක අපි නුවණින් මෙනෙහි කිරීම තමයි මහත්ව ධර්මයේ මතක. තේරෙනවද? ඒතකොට මේ ධර්මයේ මතක කර ගැනීමේදී අන්න සද්ධර්ම ශ්‍රවණයට අදාළ ජීවිතයේ මතක කරලා ගනිද්දී මහත්ව ධර්මයේ මතක කරලා ගනිද්දී එතනදී අනිවාර්යයෙන්ම මහත්ව අපි ආරෂ්ඨාංගික මාර්ගයේ යොමු. තේරෙනවද? ආරෂ්ඨාංගික මාර්ගයේ යොමු. ඒතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ යොමු වෙන්නේ කුමක් නිසාද? ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ අපි මහත්ව සංසාර බය කියන කාර්යය ජීවිතේ එකතු කරගන්නවා. මොකද ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නැති කිසිම කෙනෙකුට සංසාර බයක් සකස් වෙන්නේ නැහැ. දැන් සමහර පින්වතුන්ලා ඉන්නවා ඒ පින්වතුන්ලා ගන්නෙ මම මේ ජීවිතේ ඉන්නවා කියන කාරණේ විතරයි. තේරෙනවද? ඊළඟ ජීවිතයක් තියෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත්‍යෝ ධර්ම රත්නය තුල අපි සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් ඈත ඉඳගෙන බුදුරජාණන් වහන්සේලා දසදහස් ගාණක් මුණ ගැහිච්ච ගමනක් තමයි අපි මේ ඇවිල්ලා. ඒතකොට මේ අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉපදුනා විතරක් නෙමෙයි නේ. අතීතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර නර්මදා නදියේ තියෙන වැඩිකට සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. එනවාට මේ ලෝකයේ ඇති වුණා කියන මේ සත්වය ඇති වුණා කියන කාරණේ මාත්‍යෝ ඉලක්කම් 3600කින්වත් දීලා අපිට කවදාක වේලා දින්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් ආපු මේ දීර්ඝ ගමනේදී අපිට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මුණ දීලා තියෙනවා. රහතන් වහන්සේලා කෝටි ගාණක් මුණ දීලා තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් අපිට මුණ දීලා තියෙනවා. දැන් මේක මහත්යෝ ක්‍රිස්තියානි මහත්යෙක් දන්නවද? මුස්ලිම් මහත්යෙක් දන්නවද? ඇයි නොදන්නේ? කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණය මොනින් මෙහෙ කිව්වේ? එතන නැහැ. තේරෙනවද? ඒ පිටුලාගේ වරදක් නෙමෙයි. ඒකෝට මේ කාරණා දකින්න දැන් යා නුවණින් මෙහෙ කරනවා. තේරෙනවද? එයා දකින්නවා දෙවියනේ අපි සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් ඇවිල්ලා මේසා බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා මේසා රහතන් වහන්සේලා මුණ ගැහිලා මේසා පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා උන්වහන්සේලා නිවි සැනසී ගියත් අපි තාම භවයේ දුකත් එක ගමන් කරනවා. ඒකේ සංසාර බය කියන කාරණය මත කරගන්නේ මහත්වෝ අන්නර සද්ධර්ම ශ්‍රවණයේ පොඩි එයා දකින්නවා මේ වෙලාවේ මේ පින්වතුන්ලා මගෙන් මෙතන බණ අහනවා වගේ බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් වී ඉස්සෙල්ලා බණ අහලා තියෙනවා කියන්නේ. මොකද මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීතයේ බුදුරජාණන් වහන්සේලාගේ බණ අහුවලමයි. මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීතයේ මහා රහතන් වහන්සේලාගේ බණ අහුවලමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භවගමනේ මෙතන ඉන්න හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සංඝයා අරමුණු කරගෙන පූජා කරලා තියෙන දානයන් එක කොටක් දෙනවා. ඒක ඉජරුක පවතින දර්ශනය. ඒසා ගන්න අපි සංඝයා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේලාට අත්දේ පූජා කරනවා. මේ වෙලාවේ මේ පූජා කරනා වූ පහන් ආලෝකයන් වගේ අපි සංසාරයේ බුදුරජාණන් වහන්සේලාට පූජා කරලා තියෙන පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒසා සංසාරයේ අපි ආලෝක පූජාවන් කළා කියනවා. මොකද සමහර බුදුරජාණන් වහන්සේලා අවුරුදු 60000ක් 50000ක් ඒසා දීර්ඝ කාලයක ඒ ශාසනය පැවතුණා. දැන් අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 80000ක් පවතිනවා. ඒසා දීර්ඝ ශාසනවල මහත්වෝ ඒසා අප්‍රමාණ කුසල් දහම් සංස්කාරයන් විලාස කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඉන්න සෑම කෙනෙක්ම මහත්වෝ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිනා පැවිදි උපසම්පදාව ලබන මහත්වෝ දසදහස් වාරයකට වඩා ඉඳලා තියෙනවා. මේ වෙලාවේ මෙතන මම විතරයි පැවිදි භාවයට පත් වෙච්ච කෙනෙක් ඉන්නේ. නමුත් මේ ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ දසදහස් වාරයකට වඩා පැවිදි උපසම්පදාව ලබලා තියෙනවා.
මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සීල් සමාදන් වෙන්න ඇඳ සුදු සීල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිච්ඡකූට පර්වතයට වඩා ඒ සුදු සීල් රෙදි විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සංසාරයේ ඒසා සීල් සමාදන් වෙලා තියෙනවා. නමුත් මාත්‍රේ සෑම සංස්කාරයක්ම නිත්‍යද අනිත්‍යද? වෙනස්යි. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙනවා කියන කාරණේ දැන් අපි දැක්කේ කොහොමද? සද්ධර්මයෙන් මොණින් වෙලේ කිරීම තුළ. තේරෙනවද? ඒ නිසා දැන් සද්ධර්මයේ ශ්‍රවණය කළා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා. ඔන්න දැන් නුවණින් මෙනෙහි කරනකොට දෙයියනේ මෙයා දකිනවා මේ සංසාර බය. මේ සංසාර බයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුළ මේ භවත්‍රයන් තුනක් ලෝකේ තියෙනවා කියලා. කාම භව, රූපී භව, අරූපී භව කියන භවත්‍රයන් තුනක්. එතකොට මේ කාම භවයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර අපාය කාම භවයට දෙයක් කියලා. එතකොට සතර අපාය කියන්නේ මොකද්ද? പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරේ, අසුර ලෝකයේ. නමුත් අපි මේ ලෝක හතරෙන් දකින්නේ නම් මහත්යෝ තිරිසන් ලෝකෙ විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් ලෝකයේ වගේම අපේ ඇසට නොපෙනෙන പ്രേත ලෝකයක්, අසුර ලෝකයක්, නිරයක් මේ ලෝකෙ තියෙනවා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාස්ත්‍රීය දිව්‍යතල හයක් තියෙනවා කියලා. තුසිතේ යාමේ නිම්මානදී පරිනිම්මිත වස්වත්තේ කාමතින්සේ චාතුර් මහරජකේ කියන ශාස්ත්‍රීය දිව්‍යතල හයක් තියෙනවා. ඒ වගේම රූපාවචර අරූපාවචර එහෙම නැත්නම් අනාගාමී බ්‍රහ්මතල 20ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අත මේසා විශාල කුරුල්ලු භවත්‍රයක් මේ ලෝකේ තුල තියෙනවා. ඒ කුරුල්ලු භවත්‍රයේ තුල මෙතන ඉන්න හැම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම සක්විති රජ වෙලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම මුළු දිව්‍ය තලයට කෞතිසාවට අධිපති සක්‍රයා වෙලා ඉඳලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්‍රයාගේ විසව සුජම්පතිය වෙලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම මහත්වමේ රට රාජ්‍යවල් පාලනය කරපු රජවරු ජනාධිපතිවරු වෙලා ඇමතිවරු මැතිවරු සිටුවරු වෙලා මේ සෑම කෙනෙක්ම සංසාරේ ඉඳලා ඒ විතරක් නෙමෙයි සතර අපායන්ට වැටිලා මහත්යෝ പ്രേත ලෝකවලට තිරිසන් ලෝකවලට වැටිලා මහත්යත් මහත් දීලා සෙල්සොතු ප්‍රමාණය මෙච්චරයි කියලා කියා නිම කරන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තිරිසන් ලෝකවල හරක් වෙලා කුකුල වෙලා එළුව වෙලා ඌර වෙලා ඉපදුන වෙලාවේ මහත්යෝ අපේ බෙල්ල කපාගෙන මිනිස්සු මරාගෙන කාපු වෙලාවේ ඒ ගලාංගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම නිරයන්ට වැටිලා 136ක් වූ නිරයන්ට වැටිලා වින්දනා වූ දුක් මෙපමණයි කියලා කියන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම මහා සාගරයේ උපාදානය කරගෙන අසුරයන් වශයෙන් දුක් විඳා වූ දුක මූල ජලයේ ලවණ ජලයේ උපාදානය කරගෙන විඳා වූ දුක මෙපමණයි කියලා. එහෙනම් මාත් දැන් මේ සියල්ලම අපි දැක්කේ කොතනින්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මේ කිව්වේ. තේරුණාද? අන්න මේ සියල්ල දකින්න කෙනා අන්න සංසාර බය කියනවා. එයා දකිනවා මම මේ ලෝකයේ මිනිස්සෙක් වෙලා මේ මොහොතේ ඉන්න බව ඇත්ත. නමුත් මේ මොහොතේ මම ඊළඟ නිමේෂයේ මම මිය පරලොව ගියොත් මේ භවන්තේ කොතනම මම උප්පත්තියක් ලබන්නේ. ඒතකොට මේ භවන්තේ කොතනම උප්පත්තියක් ලබද්දී ඒ උප්පත්තිය ලබන්න හේතු වෙන ධර්මතාවයක් තියෙනවා. මොකද ඒ ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාපච්චය උපාදානං උපාදානපච්චය භව. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ මහත්යෝ පින් කළායි කියලා සුගතියට යනවා කියලා දේශනා කරන්නේ නැහැ. තේරුණාද? පව් කළායි කියලා දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදානපච්චය භව. තේරුණාද? උපාදානයයි භවය සකස්නේ. තේරුණාද? අපි යම් මොහොතක ඕනෑම සත්වයක මහත්යෝ මිය යන වෙලාවේ එයාට සකස් වෙන අවසාන චුතිසිතක් තියෙනවා. ඒ චුතිසිත කියන්නේ මේ අවසාන පංච උපාදානස්කන්ධය. මේ බාහිර රූපය උපයෝගී කරගෙන සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය තමයි චුතිසිත කියන්නේ. ඒක මනෝවිඥානයක් ඇසුරින් සකස් වෙන සිතුවිල්ලක් ඇතුළේ. ඒ චුතිසිත මහත්යෝ කුමක් හෝ උපාදානයක් අල්ලගන්නවා. අපි ජීවිතේ වැඩියෙන්ම තෘෂ්ණාවෙන් අල්ලාගෙන ඉන්නේ කුමන උපාදානයක්ද? ඒ උපාදානය අල්ලගන්න. කෙනෙක් හැමදාම ද්වේෂය පුහුණු කළොත් මැරෙන වෙලාවක පාඨය ද්වේෂයෙන් මතක් වෙනවා. කෙනෙක් හැමදාම මෛත්‍රිය පුහුණු කළොත් මැරෙන වෙලාවක එකපාරට මෛත්‍රී චිත්තයක් සකස් වෙන සූපත් වේවා කියලා. කෙනෙක් හැමදාම දිවිහිමියෙන් සිල් ආරක්ෂා කළොත් මැරෙන වෙලාවක සීලී ආංශයක් තමයි මතක් වෙන්නේ. කෙනෙක් හැම වෙලාවම බුද්ධානුස්සතිය වැඩිවොත් එයාට බුදුරජාණන් වහන්සේගේ ගුණයක් තමයි සිහිය වෙන්නේ.
ඒ වගේම මහත්යෝ කෙනෙක් නිරතුරුවම සිල්පද විඳින්න ජීවත් වුණොත් ඒ සිල්පද විඳීමට අදාළව අකුසලයක් තමයි මතු. ඒතකොට මේ අවසාන චුති සිතට උපාදානය වෙන දෙයට අදාළවයි භවයේ සකස්න්නේ. අපි කියමු දැන් ගොඩාක් පින්කම් කරන මහත්යෙක් ඉන්නවා. එයා දන් පූජා කරනවා, පන්සල් යනවා, පින්කම් කරනවා, සියලු දේ කරනවා. නමුත් එයා සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. ඒකෝ දැන් මෙයා මේ සියල්ලම කරත් මහත්යෝ මෙයාට විශාල දේපලක් තියෙනවා. නමුත් මෙයා දේපල කෙරෙහි තෘෂ්ණාව. ඒකෝ දැන් මැරෙන වෙලාවේ මොකක්ද එයාගේ උපාදානෙ වෙන්නේ? දේපල. තේරෙනවද? දේපල උපාදානයේ එන මොහොතේම දේපල කෙරෙහි උපාදානය සකස් වෙනකොට මහත්යෝ අර පිනට අදාළව එක්කෝයා පරදත්ත රූප ජීවිතේ දෙයක් වෙනවා නැත්නම් ප්‍රේතයක් වෙනවා. නැත්නම් මේ දේපලේම තියෙන ගහක රුද්දෙකියෙක් නැත්නම් භූමාන දෙවියෙක් වගේ කෙනෙක් බවට උපාදාන පත්‍ය බව. ඒකෙන් දැන් කෙනෙක් කියනවා එයාගේ අකුසල සිද්ධ වෙලා තියෙනවා. තේරෙනවද? සිල්පද විඳලා තියෙනවා අකුසල සිද්ධ වෙලා තියෙනවා. නමුත් එයා නිරේතුරුම සත්‍ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙහෙය කරලා එයා ධර්මයේ කොහෙන් ගන්න කෙනෙක්. එයා මැරෙන වෙලාවේ එකපාරට එයාට විදුරු සිල්පදයක් මතක වෙනවා. එයා ඒ විදුරු සිල්පදේ මතක වෙනකොට ඒ විදුරු සිල්පදේ යට කරගෙන එයා මෛත්‍රී සිතයක් උඩ ගන්නවා. තේරෙනවද? දැන් අපි කියමු අපේ යටින් වෙච්චාව වැරදක් ඉන්නවා කියලා මෙතන ඉන්නේ හමුදාර මහත්තුරු නෙවෙයි. අපේ යටින් රට ජාතිය ආරක්ෂා කිරීම උදෙසා වූ අපේ යටින් දුවක්කුවපත් වෙලා තියෙනවා නම් ඒකෙන් කෙනෙක් පීඩාවකටපත් වෙන්නේ. ඒතර සමානව නියම වෙනාන්ත මහත්ව එක පාට අපේ චිත්ත රූපයක් වෙනවා. ඒ චිත්ත රූපය ඇති වුණොත් අපි අමාරු වෙනවා. ඒ චිත්ත රූපය ඇති වෙනකොට අපිට කරන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ඇති වුණා වූ රූපේ යටපත් කරගෙන මෛත්‍රී චිත්තය උඩට. තේරෙනවද? අපිට අපේ යටින් නියගිය කෙනෙක් මතක් වෙනකොට ඒ මතකයට එක්කම අපි සූපත් වේවා කියලා ගන්නවා. තේරෙනවද? දැන් මෙතන ඉන්න හමුදා ඒ මහත්තුරු අතීතයේ යම් හේතුවක් නිසා Taman අතින් කාට හරි පීඩාවක් වුණායි කියන චිත්තයක් ඇති වෙනවනම් මේ මොහොතේ ඉඳන් ඒ ඇති වෙන සෑම චිත්තයකටම ඊළඟ චිත්තය සූපත් වේවා කියලා පුරුදු වෙනවා. තේරෙනවද? ඊළඟ චිත්තය සූපත් වේවා කියලා දකින්න යාමක අතීතය අවශ්‍ය නැහැ. තේරෙනවද? ඊළඟ චිත්තය සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා දකිද්දී එයා කවදා හරි চিරාත් කාලයක් යහොඳින් ජීවත් වෙලා මිය යන වෙලාවට අර අතීතයේ වුණා වූ සිල්පද විදීම මතකද එද්දි මෙයා සූපත් වේවා කියලා දකින්න. ඒතර සූපත් වේවා කියලා දකින්න දක්ෂණය කරනවා යා මොකද වෙන්නේ? සුගතිය ගිහින් උපදින. ඒ සූපත් වේවා කියලා දකින්න බැරි නම් එකපාරට අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිය නගා ගන්න. අපිට අතීතයේ වුණා වූ සිල්පද විදීමක් මතක් වෙන මොහොතේම මහත්වෝ අපි හැම වෙලාවෙම ඉතිපිසෝ කියලා කියන දක්ෂ වෙන්නේ. නැත්නම් සුගතෝ ලෝකවිදෝ මොකක් හරි බුදු ගුණයක් එකපාරට ඊළඟ හිතේට ගන්න. ඒතකොට මේක නිරතුරුව මාත්‍රේ පුරුදු වෙලා අපේ ජීවිතේ එනවා. යම් මොහොතක අපි চিරාත් කාලයක් ජීවත් වෙලා මරසංසන්න වෙලා චුති සිතට අපේ යටින් වුණා වූ සිල්පද විදීමක් මතක් වුණොත් අපි දක්ෂයි මාත්‍රේ විදුන සිල්පදේ යටපත් කරගෙන සූපත් වේවා නැත්නම් බුදු ගුණයක් දකින්න. ඒක එතන සුගතිය. ඒ වගේම මහත්වෝ අපි මේ සකස් වෙන අවසාන සිත විදර්ශනා නුවණින් දැක්කොත් තේරෙනවද? විදර්ශනා නුවණින් දැක්කොත් අපිට පුළුවන්කම ලැබෙනවා මහත්වෝ ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියන් අතරට යන්න. තේරෙනවද? අපි යන්නේ සිල්පද විදිලා කියනවා. නමුත් සිල්පද විදිත්‍යා කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙහි කිරීම තුළ දැන් එයා දන්නවා මොකක්ද කරන්න ඕන. එයා මොකද කරන්නේ? මතකෙට එනකොටම සිල්පද විදීම ඒ සිත අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? අතීතේ මගෙන් මේ වගේ දෙයක් වුණායි කියලා කාරණේ හිතට එද්දිම එයා ඒක අනිත්‍යයි කියන. එතකොට අනිත්‍යයි කියලා දකින්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න කෙනා මාර්ගඵලලාභී දෙවියන් අතරයි උපදිනවා. තේරෙනවද? ඒ වගේම අපිට යම් දේශයක් තියෙන්න පුළුවන්. තේරෙනවද? දැන් රට ජාතිය වෙනුවෙන් සටන් කරද්දී තවත් ඊට එරෙහිව තියෙන කණ්ඩායමක් එක්ක ද්වේෂ හිතක් අපිට තියෙන්න පුළුවන්. මේ අය නිසායි අපිට මෙහෙමුනේ කියන දේ අපිට තියෙන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ධර්මතාවය. නමුත් මාත් ඒක හරි භයානක සිත්තියක්. තේරෙනවද? මොකද ඒ චිත්තය මෙහෙම වැඩිලා අපි මිය යන වෙලාවට මාත්‍යෝ එක පාට ද්වේෂය සකස් වෙන ඒ ආදාළ කණ්ඩායමක් එක්ක. තේරෙනවද? ඒ ආදාළ කණ්ඩායමක් එක්ක සකස් වෙනවා විතරක් නෙමෙයි අපේ රෝගීභාවයන් වැඩි වෙනකොට අපි හිතන්න ගන්නවා මාව මෙතෙන්ද දැම්මේ මේ අය කියලා. ඊයේදී හිත ඇතුලේ ද්වේෂය වැඩිනවා. ඒකට මේ ද්වේෂය වැඩිලා මාත්‍යෝ මරණාසන්න වෙලාවේ ද්වේෂ සහගත සිතත් එක්කයි අපි ඊළඟට සංගීත යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපි ප්‍රේත තිරිසන් නිරේකේ මේ භයානක සතර අපායට වැටෙනවා. ඒ නිසා මේ මොහොතේ ඉඳන් අපි දක්ෂ වෙන්න ඕනේ අපිත් එක්ක යුද වෙදුනා වූ සටන් කළා වූ යම්
කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායම නිසා මට මේ උනායි කියන ද්වේෂයක් අපි තුළ කොයි වෙලාවකරි සකස් වෙනවා නම් ඒ සකස් වෙන ද්වේෂ හිතක් පාසා ඊළඟ චිත්තයේ සූපත් වේවා කියලා දකින්න. ඒතකොට මේ සූපත් වේවා කියන්නේ අදාළ කණ්ඩායමට නෙමෙයි. තමයි සූපත් වෙන්නේ. යම් මේකින් තමයි ද්වේෂය ජීවිතයට ගත්තොත් ඒ ද්වේෂය නිසා තමා විනාශ වෙනවා. අර කණ්ඩායම තනිවාම විනාශ වෙනවා. ඉතින් ඒගොල්ලොම විනාශ වෙනවා. තේරෙනවද? ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මාත්‍යෝ එක්කෝ සුවපත් වේවා නැත්නම් බුදු ගුණයක් තුලින් අපි කුසලයට අදාළ සංස්කාරයක් මතු කරගන්නේ. එහෙමත් නැත්නම් අවසාන චුතිසිත හැම වෙලාවෙම අනිත්‍යයි කියලා දකින්න පුළුවන්. තේරෙනවද? එතකොට දැන් මෙතෙන්ට එන්න නම් මහත්වෝ අපිට මෙහෙම කතා කරලා මෙහෙම කියලා අහලා බෑ. මාර්ගයක් වෙනවා මෙතෙන්ට එන්න. එතකොට මේ මාර්ගය තමයි දැන් මතු කරන හැටි මම මහත්යරේ කිව්වේ. මොකද මේ කොහොමද මාර්ගය මතු කරගන්නේ? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධානුසරණය නුවණ. දැන් මෙතනදී මේ ලැබෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය. ඒ කල්යාණ මිත්‍රාශ්‍රය තුළින් ලැබෙන්නේ මොකද්ද? සද්ධානුසරණය. එහෙනම් පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ මේ ශ්‍රවණය කළා වූ සද්ධාවේ නුවණින් මේක. අන්න නුවණින් මෙහෙය කරනකොට මහත්වෝ එහි ප්‍රතිඵලය හැටියට ආර්ය ශ්‍රාමික මාර්ගය හඳුනගන්න. සසර කතරේ ගිලී දෙවෙනා ලෝ සතන් සනහා බුදුන් වැඩි මග මහරහත් මග අත නුහැර වඩිනා සසුනබරේ දිලෙනා සුකුන් සඳ සසුන බබලවනා ගෝර සසරේ දුක නසන්ත භවයේ දුක කියනා කුසල් ගමනේ අසිරිමත් දෙව් අසිරි පහදවනා සදා දුක් ගිනි නසන නිවනේ රන් දුරටු අරිනා නුඹය අප දුටු උදුපුතුන් කෙලෙස් දම් බිඳිනා ඈත හිමයක නිසල අරණක පවුන්දම් වඩනා ඔබේ බණ පද නිවයි අප හද දම් සිසිල තවරා සදා දුක් ගිනි නසන නිවනේ රන් දුරටු අරිනා අරිය ඥාන සමිදේ වදිමි